හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ප්‍රශංසා වේවා. යේසුස් යහපත්. හලෙලූයා. අපි 2021 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 3 වෙනිදා ඉරිදා දවසේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වුණ දවසේ සැමරීමේ දවසේ අපි මේ උන්වහන්සේගේ උත්ථාන වීමේ ජයග්‍රහණය, උන්වහන්සේ උත්ථාන වීම තුළ අපිට දුන්නා වූ ඒ ජය අපි අද සමරන දවස. ඉතින් අනර්ඝ නමස්කාර කාලයක් ගත්තා අපි. මම හිතනවා ඔබ සෑම දිනෙකම සිත පිළියෙල කරගෙන ඔබගේ හදවත විවෘත කරලා ඇති මේ වෙනකොට ස්වාමීන් වහන්සේට මේ උන්වහන්සේගේ වචනය ඔබ තුළට ඇතුළත් කරගන්න පිණිස. මොකද මේ වචනය තුළ ඔබ ආශිර්වාද ලබන්න යනවා. ඔබට මතක ඇති අපි ගිය සතියේ කැඳවීම ගැන කතා කරා. කිතුණුවන් විදිහට, ඇදහිලිවන්තයන් විදිහට, දෙවියන් වහන්සේගේ සිරග විදිහට ඉතාම වැදගත් මාතෘකාවක්. සෑම දෙනෙක්ම දැනගත යුතු දෙයක් තමයි කැඳවීම. ඒ ගැන අපි කතා කරා. සෑම දෙනෙක්ටම දෙවියන් වහන්සේ තුළ ගැලවීම ලැබපු කැඳවීමක් තියෙනවද? ඔව්, කැඳවීමක් තියෙනවා කියලා අපි දැනගත්තා. දෙවියන් වහන්සේ විසින් ගලවනු ලැබූ, ක්‍රිස්තුස් වහන්සේව පිළිගත් දෙවියන් වහන්සේ තුළ ඉන්න දේවදරුවෝ සියලුම දෙනාට කැඳවීමක් තියෙනවා කියලා අපි කතා කරා. ඒ වගේම මේ කැඳවීම අපි කොහොමද හොයාගන්නේ කියලා මම කිව්වා ඊළඟ සතියේ කතා කරනවා කියලා. ඉතින් අපි ඉදිරි දවසක මේ කැඳවීම සොයා ගැනීම සහ ඒ කැඳවීම තුළ තිබෙන විවිධාකාර ඒ මිනිස්ට්‍රීස්, සේවයන්, ඒ කැඳවීම තුළ අපිට කොහොමද ඒ කැඳවීමට අපි කීකරුලා යටත් වෙලා ඒ කැඳවීම හොයාගෙන ඉදිරියට යන්නේ, ඒ තුළ සඵලත්වයට එන්නේ, උන්වහන්සේ කැමැත්ත කරන්න කියලා අපි ඉදිරි දවසක කරන්න යනවා. ඒකට හේතුව අද ඉරිදා දවසේ අද ස්වාමීන් වහන්සේගේ විශේෂ එළිදරව්වක් මට ආවා. උන්වහන්සේ මට කතා කරා. දෙවියන් වහන්සේ මඟ පෙන්නුවා විශේෂ පණිවිඩයක් ඔබත් සමග බෙදා ගන්න කියලා. ඉතින් ඒක නිසා අද මම කැමති ඒ පණිවිඩයට, එනම් දෙවියන් වහන්සේගේ හඬට, එනම් ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ අරින්න උන්වහන්සේට කතා කරන්න. මොකද මගේ පණිවිඩේ, මගේ අදහස්, මගේ සැලසුමට වඩා අවශ්‍ය ශුද්ධාත්ම වහන්සේට මා තුලින් කතා කිරීමට දීමයි. ඉතින් අපි ආශා කළ පටන් ගමු. ස්වර්ගයේ වැඩ සිටින දෙවි පියාණනි, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මම සූදානම් වහන්සේගේ වචනය දේශනා කරන්න, වචනය ප්‍රකාශ කරන්න. ස්වාමිනී, මා තුලින් මගේ අදහස්, වචන, මගේ ප්‍රඥාව නුවණ නෙවෙයි, ඔබ වහන්සේගේම ප්‍රඥාව නුවණ දැනගැන්ම අපිට එළිදරව් කරන්න, ඔබ වහන්සේගේ රහස් එළිදරව් කරන්න. මන්ද වහන්සේගේ මනුෂ්‍ය ආසාවෙන් පිපාසෙන් ඉන්න ඔබ වහන්සේගේ වචනේ උකහා ගන්න පිණිස, වචනේ තුල ආශිර්වාද ලැබෙන පිණිස මේ අසන්නා වූ සියලු දෙනාට ආශිර්වාද කරන්න. මේ මාසය තුල විශේෂ ආශිර්වාද ඔබ ලබන්නට යනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඒක ප්‍රකාශ කරනවා. ස්වාමිනී, මේ ආශිර්වාදේ දොරටු දැනටමත් ඔබ වහන්සේ විවෘත කරපු නිසා ස්තුතියි. මේ වචනේ අසන්නා වූ සියලු දෙනාට ඔබ වහන්සේගේ ආශිර්වාද වැඩි වැඩියෙන් නිදහස් කරන්න. ඒ වගේම අද දවසේ මේ වචනේ විරුද්ධව තිබෙන සියලු බාධා, බන්ධන සියල්ලම බඳින පොළොවේ ස්වර්ගයේ යේසුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී, දැනගැන්මේ, තේරුම් ගැනීමේ ආත්මයක් අපිට දෙන්න. මාව පාවිච්චි කරන්න ස්වාමිනී, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. හාලෙලූයා. ස්තුති වේවා. අපි ප්‍රීතියෙන් ස්වාමීන් වහන්සේගේ වචනයට අපි යමු. මොකද මේක උන්වහන්සේ කරපු විශේෂ එළිදරව්වක් නිසා. ඉතින් මේක විශේෂයෙන්ම කිතුණු සෑම දෙනෙක්ටම වැදගත් වෙන උන්වහන්සේ කරපු විශේෂ එළිදරව්වක්, උන්වහන්සේ දුන්න විශේෂ පණිවිඩයක්. මම හිතනවා මේ පණිවිඩය ඔබ සියලු දෙනාම අල්ලගයි කියලා. පසුතැවිලි වී යටත් වීමට ආරාධනාව කියලා කැමති මම මේක මේ පණිවිඩය නම් කරන්න. සුදු බයිබලයේ යෝවෙල් පොතේ 2 වෙනි පරිච්ඡේදයේ ඒ විදිහට මේක නම් කරලා තියෙනවා. පසුතැවිලිව යටත් වීමට ආරාධනාව. අපි කියවන්න යනවා සුදු බයිබලයේ 2 වෙනි පරිච්ඡේදයේ 12 සහ 13 පද. එහෙත් දැන්වත් නුබලාගේ මුළු සිතින්ද
නිරාහාරව සිටීමෙන්ද ඇඩීමෙන්ද බැලපීමෙන්ද මා වෙතට හැරී වරෙල්ලා යයි ස්වාමීන් වහන්සේ කියන සේක. එසේය නුබලාගේ වස්ත්‍ර නොව නුබලාගේ සිත් ඉරාගෙන නුබලාගේ දෙවි වූ ස්වාමීන් වහන්සේ වෙතට හැරියල්ලා. මක් නිසාද උන්වහන්සේ දයාවන්ත වූ අනුකම්පාවෙන් පූර්ණ වූ ඉවසිලිවන්ත වූ ඉතා කරුණාවන්ත වූ කෙනෙක්ය. උන්වහන්සේ විපත්තිය ගැන තැවෙන සේක. ඉතින් මේ බයිබල් පදය හරහා තමා මම ඔබත් සමග මේ දෙවියන් වහන්සේ දීපු පණිවිඩය බෙදාගෙන උන්වහන්සේගේ මඟ පෙන්වීම අනුව උන්වහන්සේගේ කැමැත්ත කිතුණුවන් උන්වහන්සේගේ උරුමය භුක්ති විඳීම. ඒ දේව දරුවන් විදිහට තියෙනා වූ ජය සමාදානය ප්‍රීතිය දිගින් දිගටම භුක්ති විඳිමින් ජයග්‍රාහීව ස්වර්ගයේ පමණක් නෙවෙයි පොළොවේ දැන් අද දවසේ මේ මොහොතේ ඒක භුක්ති විඳීම. ඒක තමයි දෙවියන් වහන්සේ කැමැත්ත. දුකේ කනස්සල්ලෙන් ප්‍රශ්න අමාරුයි කියලවරලා පසුබට වෙලා අසමදානයෙන් එහෙම ඉන්න එක නෙවෙයි. උන්වහන්සේගේ කැමැත්ත හිතුරුවන් විදිහට ඉතාම ප්‍රීතියෙන් මේ උන්වහන්සේ කුරුසේ අපිට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොට ලබා දුන්නා වූ ජයග්‍රහණය අත්විඳින ඒක අත්පත් කරගෙන ඒ තුල යක්ෂයාට එරෙහිව ජය ප්‍රකාශ කරමින් දිනපතා ජයග්‍රාහීව ප්‍රීතියෙන් සමාදානයෙන් ඉදිරියට යන එක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. නමුත් අද බොහෝ විට මේ දේව රාජ්‍ය එක තැන දේව රාජ්‍ය ඉදිරියට යන්නේ නැතුව තියෙන්න හේතුවක් තමයි දෙවියන් වහන්සේ මේ එළිදරව් කළා තියෙන්නේ. මොකද පසුතැවිලි නොවීම. බොහෝ පාපය තුල කිතුරුවන් හිර වෙලා ඉන්නවා. හි දැඩිකම මත ඒ වගේම දෙවියන් වහන්සේට යටත් නොවීම මත දෙවියන් වහන්සේට කීකරු නොවීම මත උන්වහන්සේ මත රැඳෙන්නේ නැති එක නිසා උන්වහන්සේ මත යැපෙන්නේ නැති එක නිසා උන්වහන්සේ මත පමණක් විශ්වාසය අදින තමන් නැතුව බොහෝ බැටළුව මුලාව ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ දෙවියන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේගේ ශුද්ධවන්තයන් මේ ඇදහිලිවන්තයන් සභාව නායකයන් ඇතුළුව බොහෝ දෙනෙක් වියවුල් වෙලා කන්ෆියුස් වෙලා ඉන්නවා. මොකද හේතුව ඔවුන්ට ඒ නිර්භීතකම දෙවියන් වහන්සේ තුල නැහැ. බොහෝ දෙනෙක් එක තැන ඉන්න ඉස්සරහට යන නැතුව උන්වහන්සේ තුල මොකද මේ පසුතැවිල්ලට ඕන ලැබිලා නැති නිසා. ඒක තමයි උන්වහන්සේ පෙන්වුවේ සැබෑ පසුතැවිලි වීමකට. සැබෑ ලෙස උන්වහන්සේට හැරී ඇවිල්ලා නැතුව සමහර පාපයන් නිසා සමහර අඩුපාඩු පාපයන් උන්වහන්සේට අකීකරු වෙච්ච උන්වහන්සේට කැරලි ගසපු උන්වහන්සේට කීකරු නොවිච්ච යටත් නොවිච්ච තැන් තියාගෙන එහෙමම කන්ටිනියු කරන්න දිගටම යන්න උත්සාහ කරන නමුත් ඒක කරන්න බෑ. ඒ වගේම මිනිස්සුන්ගේ උත්සාහය කරන්න හදනවා. ඒක කරන්න බෑ. අති දෙවියන් වහන්සේට යටත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ මෙතන බලන්න පසුතැවිලිව යටත් වීමට පසුතැවිලිව යටත් වීමට surrender to the Lord යටත් වෙන්න පසුතැවිලිව යටත් වෙන්න ඕනේ. ඒක තුල තමයි ඉස්සරහට යන්න පුළුවන්. යටත් වෙන්න තු ඉස්සරහට යන්න බෑ. දීගතා දෙවියන් වහන්සේ මට පෙන්වුවේ එළිදරව් කරේ අපි යටත් වෙන්න විශ්වසේ මේ පණිවිඩය කිතුරුවන්ට නායකයන්ට ඇතුළුව සභාවේ සෑම දෙනෙක්ටම දෙවියන් වහන්සේගේ සෙනඟ වෙත තමයි මේ පණිවිඩය උන්වහන්සේ දෙන්නේ. යෝවෙල් පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 12-13 පද තමයි අපි අද කතා කරන්නේ. ඉතින් අපි ඉංග්‍රීසි බයිබලයේ මේක මම කියවන්න යනවා. 12-13 Therefore also now saith the Lord, turn ye even to me with all your heart, and with fasting, and with weeping, and with mourning, and rend your heart and not your garments, and turn unto the Lord your God, for he is gracious and he is merciful,
slow to anger, and of great kindness, and repenteth him of the evil. එතකොට මේ කිං ජේම්ස් වර්ෂන් එක මම කියුවේ ඒක බලපුවම අපිට මෙතන පැහැදිලි වෙනවා මේ සිංහල බයිබලයේ සිතින් කියලා තියෙනවා සිත ඉරාගෙන කියලා තියෙනවා සිත මුළු සිතින් කියලා තියෙනවා සිත ඉරාගෙන කියලා තියෙනවා. ඉතින් මෙතන මේ සිත වචනේ රීප්ලේස් වෙන්න ඕනේ මේක නිවැරදි වෙන්න ඕනේ හදවත heart not the mind your heart not the mind your heart මෙතන නිවැරදි වෙන්න ඕනේ සිත නෙවෙයි හදවත. බලන්න එතන පැහැදිලිවම තියෙනවා therefore also now said the Lord turn ye even to me with all your heart එතකොට මෙතන අපි ඒක මෙතෙන්ට ඇප්ලයි කරොත් මෙතෙන්ට අදාළ කරොත් දැන් එතකොට එන්න ඕනේ එහෙත් දැන්වත් උඹලාගේ මුළු හදවතින් ඒ වගේම 13 වෙනි පදයේ නුඹලාගේ සිත් ඉරාගෙන කියලා තියෙනවා. එතකොට එතෙන්ටත් එන්න ඕනේ heart මේ හදවත rend your heart rend කියන්නේ හදවත ඉරාගෙන හදවත පසාරු කරගෙන හදවත දෙපළු කරගෙන අන්න ඒ අදහස තමයි මෙතන තියෙන්නේ. ඒතකොට සිත නෙවෙයි හදවත කියන වචනේ මෙතෙන්ට අපි දාගන්න ඕනේ. ඊට පස්සේ අපි ඉදිරියට යන්න යනවා දෙවියන් වහන්සේ මොකද්ද මේ එළිදරව් කරන්නේ මොකද්ද උන්වහන්සේ මේ විශේෂ එළිදරව්ව විශේෂ පණිවිඩයක් විදිහට මේ කිතුණුවන්ට ශුද්ධවන්තයන්ට ඇතිහිලිවන්තයන්ට ලංකාවේ ලෝකේ ඉන්න මේ දෙන්න හදන්නා වූ පණිවිඩය මොකද්ද මේ කාලේ අද දවසේ උන්වහන්සේ විශේෂයෙන් දෙන්න උණු පණිවිඩය. එහෙත් දැන්වත් නුඹලාගේ මුළු සිතින්ද එතන ඉඳලා පටන් ගන්න. ඒතකොට මේ දැන්වත් පදේ දැන්වත් අපි සාමාන්‍යයෙන් මේක සරලව අපි කතා කරොත් අපි සාමාන්‍ය කෙනෙක්ට දෙයක් කියපුවාම ඒ කෙනා කරන්නේ නැත්තම් අපිට ඒක ලැබුණ නැත්තම් අපි සාමාන්‍යයෙන් කියන අනේ දැන්වත් මට ඕක දෙනවද දැන්වත් ඔයා මේක කරනවද කියලා අපි සාමාන්‍ය අර පින්සෙඩ් වෙනවා. අපි බැගෑපත් වෙනවා අපි අයදිනවා. ඉතින් දෙවියන් වහන්සේ ඒ වගේ අයදීමක් මේක මාතෘකාව අපි කතා කරා පසුතැවිලි යටත් වීමට ආරාධනාව කියලා. ඉතින් ආරාධනාවක් කියන්නේ ආයාචනයක් අයදීමක් කණ්ඩලව් කිරීම. දෙවියන් වහන්සේ අපෙන් කණ්ඩලව් කරනවා අපෙන් ආයාචනය කරනවා අපිට ආරාධනා කරනවා. මොකද්ද කියන්නේ දැන්වත් අඩුම දැන්වත් නුඹලා දැන්වත් මේ පණිවිඩය අසත්වා කන් ඇත්තෝ අසත්වා මේක තේරුම් ගන්නවා. ඉතින් දෙවියන් වහන්සේ කියන දැන්වත් අඩුම ගානේ දැන්වත්. ඉතින් මම හිතනවා පැහැදිලිව මේ වචනය තුලින් මේ පණිවිඩය තුලින් ඔබට තමයි කතා කරන්නේ. මේ පණිවිඩය තුලින් අපිට තමයි මේ පණිවිඩය තුලින් මට තමයි කතා කරන්නේ. උන්වහන්සේ දැන් අපේ අපි හොඳයි ඉගෙන ගන්න එක වචනේ කියවන එක අධ්‍යයනය කරන එක යාචනා කරන එක සේවය කරන එක දේශනා අහන එක අපි මේ ඔක්කොම හොඳයි බයිබල් ස්ටඩි මේ බොහෝ දේවල් අපි කරන්න උත්සාහ කරන ස්වාමීන් වහන්සේ ගීතිකා කරනවා සූම් මීටින් තියනවා වෙන්න පුළුවන් ඔබ බොහෝ දේවල් කරන්න ආසාවෙන් ස්වාමීන් වහන්සේ ඔක්කොම හොඳයි. නමුත් දෙවියන් වහන්සේ මේ වෙලාව බලාපොරොත්තු වෙනවා අපි සැබෑ පසුතැවිලි වීමකින් උන්වහන්සේට යටත් වෙන්න. අපි මේක යන්න බෑ උන්වහන්සේට ඉහළින් උන්වහන්සේට උඩින් අපි යටත් නොවී දෙවියන් වහන්සේව අපේ යට තියාගෙන අපි උන්වහන්සේට උඩ ඉඳලා මේ ගමන යන්න බෑ. අපි යන්න ඕනේ උන්වහන්සේට යටත් වෙලා උන්වහන්සේ තුල උන්වහන්සේගේ මඟ පෙන්වීම උන්වහන්සේගේ නායකත්වය උන්වහන්සේගේ අනුදැනුම ඒ උන්වහන්සේගේ ස්වාමීත්වය තුල අපි යටත් වෙලා සාමාන්‍ය තාත්තා කෙනෙක් ඉන්නකොට දරුවෙක් ඉන්නකොට අම්මා තාත්තා දරුවා ඉන්නකොට දරුවා තාත්තට උඩින් ගිහිල්ලා දරුවා තාත්තා වෙලා තාත්තා දරුවා වෙන්න බෑ. ඒ තාත්තා කෙනෙක් පියෙක් කියන දේ දරුවෝ අහන එක දේ වචනේ තියෙනවා අපි මවකගේ උපදෙස් සුළු කරන්න බෑ. අපි පියෙකුට ඒ දුයුතු ගරුත්වය දෙන්න ඕනේ දරුවෙක් වුණාම එහෙම. ඉතින් ඒ වගේ දෙවියන් වහන්සේට අපිට උඩින් ගිහිල්ලා දෙවියන් වහන්සේ යටට දාලා
අපි උසස් වෙලා අපි උඩින් අපේ සැලසුම් අපේ ප්ලෑන් අපි යන විදිහ අපි යනවා කියලා යන්න බෑ. දෙවියන් වහන්සේගේ මේ වෙලාවේ කැමැත්ත පසුතැවිලිව යටත් වෙන. එතකොට බොහෝ දෙනෙක් මේ යටත් වෙන එක කරත් සමහරලාට පසුතැවිලි එක උනත් යටත් වෙන්නේ. ඒක කාරණා දෙකක්. අපි මේ දෙකම අපි සමබරව කළ යුතුයි. සමහරලාට මොකද මේකට හේතු සමහර අය හිතනවා නෑ පසුතැවෙන්න මොකද්ද හේතුව මට විශේෂ හේතුවක් නෑ. ඒ විශේෂ තිබුණත් ඒකට ලොකු අවධානයක් දෙන්නේ නැහැ. අපි පසුතැවිලි උන්වහන්සේගේ කැමැත්ත පසුතැවිලිව යටත් වෙලා අපි මේ ඉදිරියට යන එක. ඉදිරියට යන එක අපි හිතුවත් නැතත් පසුතැවිලිව යටත් වෙනකොට උන්වහන්සේ අපව ඉදිරියට අරන් යනවා. ඒක තමයි රහස. ඒක තමයි දෙවියන් වහන්සේගේ බලය. ඒක උන්වහන්සේ ආත්මයෙන් අපිව අරන් යනවා. මගේ බලයෙන් ශක්තිය නෙවෙයි උන්වහන්සේගේ ආත්මයෙන් ඉදිරියට අරන් යනවා. එතකොට ඔබගේ බලයෙන් ශක්තිය නෙවෙයි දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඔබ අරන් යන්න ඕන. ඔයාට සුපර් නැචරල් විස්ඩම් එක, සුපර් නැචරල් ගයිඩන්ස් එක, සුපර් නැචරල් පවර් එක, දෙවියන් වහන්සේගේ අධි ස්වාභාවික බලය උන්වහන්සේ අත්දකින්න ඔබට ඕනේ නම් ඔබ කරන්න ඕන පසුතැවිලිව යටත් වෙන surrender to the Lord. ඒ තුල තමයි දෙවියන් වහන්සේ බලවත් දෙයක් කරන්න යන්නේ. ඒක තමයි උන්වහන්සේ කැමැත්ත. උන්වහන්සේ බලවත් දෙයක් කරන්න යන්නේ ඔබ තුල, ඔබේ සේවය තුල, ඔබේ පවුල තුල, ඔබේ රැකියාව තුල, ඔබේ ජීවිතය තුල, ඔබ සියලු වාතාවරණ උන්වහන්සේ වෙනස් කරන්න යනවා ඔබගේ ජීවිතේ. ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඉතින් ඒ දෙවියන් වහන්සේගේ කැමැත්තට යන්න නම් අපි පළවෙනි උන්වහන්සේගේ කැමැත්ත කරලා උන්වහන්සේගේ සම්පූර්ණ කැමැත්ත අපි භුක්ති විඳින්න අපි මේ පියවර අපි මේ පණිවිඩය සවන් දීලා විතරක් නෙවෙයි අපි ඒක ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමයි දෙවියන් වහන්සේ කියන්නේ. අපි බලමු මේ පදේ එහෙත් දැන්වත් ගැන අපි මේ කතා කරා. ඒ වගේ නුඹලාගේ මුළු සිත with all your heart නිරාහාරව සිටීමෙන්ද ඇඬීමෙන්ද වැළපීමෙන්ද මා වෙතට හැරී වරෙල්ලා කියලා දෙවියන් වහන්සේ කියලා තියෙනවා. ඉතින් මෙතන නිරාහාරව සිටීමෙන් ඇඬීමෙන් වැළපීමෙන් මේ ඔක්කොම මේ කාරණා අපිට දානවා මේ වෙන වෙනම නිරාහාරව ඇඬීමෙන් වැළපීමෙන් මේ කියලා තියෙන ඔක්කොම අපි එකට ගත්තොත් මේ කියන්නේ මේ යටත්වීම සම. නිරාහාර කියන්නේ යටත්වීම. ඇඬීම කියන්නේ යටත්වීම. අපි සාමාන්‍යයෙන් අඬන්නේ ඉහළ තලයකින්දී. අපිට හැම දෙයක්ම තිබිලා අපි තියෙනකොට නෙවෙයි අපි සාමාන්‍ය දෙයක් නැති වුණාම අපි දුකකදී අපිට දෙයක් ඕනේ වුණාම නේ අතිට අත්‍යවශ්‍ය නම් ඒක යටත් වෙන්න තමයි අපි අඬන්නේ. අපි යටත් වෙන්න තමයි නිරාහාර වෙන්නේ. අපේ මාංශය යටත් කරගෙන ආත්මය උඩට ගේන්න නේ. එතකොට වැළපෙන්නේ ඇයි? අපි කන්ලව් කරන්නේ මොන හරි අපි අම්මයි දෙයක් කියනවා අපි දෙයක් දෙන්න නැත්නම් අපි වැළපෙනවා. අනේ මට අරන් දෙන්න. අනේ ඒක ඕනේ අම්මා මං ආසයි කියලා වෙලා. එතකොට ඒ ඔක්කොම මොනවාද? ඒ තුනම යටත් වීම සම්බන්ධ කාරණා. යටත් වීම සම්බන්ධ කාරණා. ඉතින් යටත් වෙලා දෙවියන් වහන්සේ කියනවා මා වෙතට හැරී වරෙල්ලා. මා වෙතට වරෙල්ලා නෙවෙයි මා වෙතට හැරී turn. ඒක අපි අල්ල ගන්න ඕන දෙයක්. මෙහෙම කියන්න උන්වහන්සේ හේතුව ගොඩක් අය යන ගම සාමාන්‍ය අර අපි කෙනෙක්ට කතා කරද්දී අපි කියලා අපි කෑ ගහනවා අපි ඒ කියලා. එතකොට අර යන ගම හැරලා ඔව් කියන කතා කරගෙන යනවා. නෑ ඒකට තමයි කියන්නේ හැරෙනවා කියලා. මේක කියන්නේ එහෙම නෙවෙයි. මා වෙතට ඒ කියන්නේ අර බාගෙට හැරිලා ඒ යන ගමම්ම කතා කරන මෙතන කියන්නේ හැරී වරෙල්ලා. ඒ හැරීම නෙවෙයි හැරෙනවා නෙවෙයි හැරී වරෙල්ලා හැරී පැමිණීම. දැන් ඒ කතා කරන හැරිලා සම්පූර්ණ ටර්න් වෙලා දෙවියන් වහන්සේ වෙතට ඒ යන ගමන අතෑරලා යන ගමන abandon කරලා කියන නවත්තලා. ඒ කියන්නේ මෙතන කියන්නේ තමන්ගේ මේ කැමැත්ත අනුව තමන්ගේ සැලැස්ම අනුව තමන්ගේ වාතාවරණය අනුව තමන්ගේ පවුල කියන එක අනුව නෑදෑයෝ කියන එක අනුව ඒ තමන්ට ඕන විදිහට මේ යන සිස්ටම් එක නවත්තලා සම්පූර්ණ නවත්තලා දෙවියන් වහන්සේ වෙතට හැරීන එක.
දෙවියන් වහන්සේට වෙතට හැරෙන එක විතරක් නෙවෙයි හැරි පැමිණීම. උන්වහන්සේ කියනවා හැරි වරෙල්ලා turn and come back turn ye even to be කියලා මෙතන ඉංග්‍රීසි බයිබලයේ turn ye even to දෙවියන් වහන්සේට හැරි පැමිණීම. මේක මම කියන්නේ ඔබ චිත්‍රයක් ඇඳ ගන්න හැරීම විතරක් නෙවෙයි හැරි පැමිණීම. ඒතා දෙවියන් වහන්සේ කියන්නේ. ඉතින් එතකොට ඔබ දැන් මේ වෙලාවේ මොනා හරි කරන දෙයක් වෙන්න පුළුවන්. සේවයේද මංකුව පවුලේ රැකියාවේ ඔබගේ මොනවා හොද ඔබ නැවත විමසලා බලන්න. මං මොනාහරි දෙයකින් මං හැරී එන්න ඕනද මම සම්පූර්ණ හැරී යන්න ඕනේ දෙවියන් වහන්සේට මුඛකින්ද මම යන්න ඕනේ. ඒ වගේම ඔබ මේ තියෙන දෙවියන් වහන්සේට විරුද්ධ දෙයක් කරන ඒ පාපී දෙයක් කැරලිකාර දෙයක් උන්වහන්සේගේ කැමැත්තේ පිට දෙයක් වචනෙන් පිට දෙයක් ඔබ අතින් වෙනවද වචනේ හරියට වෙන්නේ නැද්ද මොනවාද මේ කියලා ඔබට දැනගන්න පුළුවන් මේ යටත් වුණාම ඒ උන්වහන්සේට හැරී ආපුවාම ඒක තමයි දෙවියන් වහන්සේ කියන්නේ. ඒ වගේම මේ එන්න කියන්නේ මුළු සිතින් බාගෙට තීරණයක් කියන්නේ හැරෙනවාද ඇයි මම හැරෙන්නේ මේක මටද මේ හරියටම මේ පණිවිඩය මම හැරිය යුතුද එතකොට මට පාඩු වේද නෑ. වාතාවරණය මොනවා වුණා මේ පණිවිඩයේ දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ හැරී ඒම දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ මුළු සිතින් පසුතැවිලීම දෙවියන් වහන්සේ කැමැත්ත ඔබ යටත් වීම. මොකද ඒ තුල තමා දෙවියන් වහන්සේගේ බලය සම්පූර්ණ වෙන ඔබේ ජීවිතය තුළ. ආමේන් හලෙලූයා. ඒක නිසා මුළු සිතින් යටත් වෙලා දෙවියන් වහන්සේ වෙතට හැරී යමු අපි. ඔබත් මාත් අපි දෙන්න. මොකද දෙවියන්වහන්සේ ඔබයි මගේ දෙන්නගේම ජීවිතවල බලවත් දෙයක් කරලා තියෙනවා. ඊට වඩා බලවත් දෙයක් උන්වහන්සේ කරන්න යනවා. ආමේන් හලෙලූයා. ඒක නිසා අපි අද තීරණයක් ගමු. දෙවියන් වහන්සේට යටත්ව මුළු සිතින් උන්වහන්සේ වෙතට හැරී එන්න. උන්වහන්සේ තුල බලවත් දෙයක් කරන්න යනවා. අපි ඊළඟ පදේ බලමු. මේ වගේ උන්වහන්සේ ඒක එසේය කියලා තහවුරු කරනවා. නුඹලාගේ වස්ත්‍ර නුඹලාගේ සිත් ඉරාගෙන කියන මම කිව්වා නුඹලාගේ හදවත. සිතේ හදවත කියලා වචනේ දාගන්න ඕනේ. හදවත ඉරාගෙන නුඹලාගේ දෙවියන් ස්වාමීන් වහන්සේ වෙතට හැරියල්ල. මොකද්ද මේ හදවත ඉරනවා? බොහෝ වෙලාවට අපි හිතුවට අපි ආශා කරා අපේ වචනේ කියවන සමහරලාට හදවතේ හයිය තද තැන් තියෙන්න පුළුවන්. ඔබගේ තද ඒ නිසාම තමයි ඔබට සමහර දේවල් හදවතේ දාගන්න බැරි. මේ හදවතේ දාගත්ත හදවතේ ඒක වර්ධනය වෙන්නේ නැත්තේ. හදවතට ඒක හරියට සෙට් වෙන්නේ නැත්තේ මොකද තද තැන් තියෙන නිසා. සමහර හැදිච්ච නැති තැන් සමහර දේවල්. ඉතින් ඒක නිසා අපි මෙතන හදවත අපි මුරුදු කර ගැනීම ස්වාමීන් වහන්සේගේ කැමැත්ත. ඒක තමයි හදවත ඉරාගෙන කියන්නේ අපි මේ උදාහරණේ ගොඩක් වෙලාවට ගන්නවා. අපි සාමාන්‍ය කෑමට අපි ඔම්ලට් එකක් හදනවා එක එක විදිහට හදනවා. බුල්සායි කියනවා ඔම්ලට් චීස් ඔම්ලට් එක තියෙනවානේ. ඒ සාමාන්‍ය එකක් හදනවා නම් අපි බිත්තරේ අරගෙන බිත්තරේ කටු පිටින් ඒක තාච්චියට දාන්නේ. අපි බිත්තරේ කඩලා තමා ඒ ඔම්ලට් එක හෝ ඒ බුල්සායි එක හෝ ඒ මොකක් හරි හදන එක බිත්තරේ අපි දාන්නේ. අපි කෑම වෙන කෑමකට කේක් එකකට ඒවට දැම්මත් බිත්තරේ කට්ට පිටින් මේක සම්පූර්ණ බිත්තරේ කියලා දාන්නේ. අපි කට්ට කඩලා තමා ඒක පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ මේ වෙලාවේ හදවත ඔබේ වෙන්න ඕනේ ඒක තමයි. හදවත දෙපළු වෙන්න ඕනේ. rend your heart කියන ඉංග්‍රීසි තියෙන කියන්නේ හදවත පලාගෙන හදවත ඉරාගෙන තමා දෙවියන් වහන්සේ. ඒ කියන්නේ හදවත විවෘත කිරීමේ ඉහළම තත්ත්වයක් තමයි උන්වහන්සේ මේ කියන්නේ. ඒ කියන්නේ හදවත සම්පූර්ණ උන්වහන්සේට දීම, උන්වහන්සේට යටත් වීම, උන්වහන්සේ මේක කරන්න බැරි නෑ, මේක කරන්න බැරි නෑ කියන්නේ මේක කරා කියලා ඔබට පාඩුවක් වෙන්නේ. මේක තුල මොකද්ද වෙන්නේ? ඔබ එහෙම හදවත ඉරාගෙන හදවත දෙපළු කරගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේ හදවත ඔබගේ පොරවන්න යනවා පුදුමාකාර ප්‍රේමයකින්, සමාදානයකින්, ඇදහිල්ලකින්, සුවයකින්. ඒ සියල්ල ඔබගේ හදවතට ගලාගෙන එන ස්වර්ගීය ප්‍රාක්ෂාව. ඒ හදවත පුදුම ප්‍රේමයකින් උන්වහන්සේ වගුරන්න යනවා. එයා පුදුම දේවල් ස්වාමීන් වහන්සේ කරන්නේ. ඒක නිසා තමයි ස්වාමීන් වහන්සේ මේ පණිවිඩය ඔබට දෙන්නේ.
ඉතින් ඔබ නොදැනුවත්වම හදේ තියෙන හදවතේ තියෙන තද තැන් වෙනස් විය යුතු තැන් උන්වහන්සේ පෙන්වන්න යනවා මේ දේ ඔබ කරෝ. අපි පළවෙනිට කතා කරා මුළු හදවතින් යටත්ව ඇහැරේ ස්වාමීන් වහන්සේට එමු ස්වාමීන් වහන්සේ වෙතට ඒ වගේම දැන් හදවත ඉරාගෙන හදවත දෙපළු කරගෙන පලාගෙන ඒ කියන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් සම්පූර්ණ ස්වාමීනි මම සම්පූර්ණ වහන්සේට යටත් මගේ හදවත ඔබට බාරයි දෙවි පියාණනි ස්වාමිනි මගේ හිත දැඩි තැන් ඒ පාපයේ තියෙන තැන් ඒ වගේම රැකියාවේ හරි මගේ පවුලේ හරි ඔබ වහන්සේගේ වචනයට විරුද්ධව යන තැන් වචනයට එකඟ නැති තැන් ඔබ වහන්සේ කැමැත්තට විරුද්ධව යන තැන් ඒ වගේම සේවයේ ස්වාමිනි මගේ ආසාවේ මම සමහර දේවල් ඒක තමයි ඔබට සමහර වැරදිලා තියෙන්නේ සමහර ඉදිරියට නොයන්න හේතුව ඒ වගේම මම විනිශ්චය කරපු මම දොස් කියපු තැන් මට මතක් කරන ස්වාමිනි ඒ ඔබ කිව්වේ නැතත් ඔබ හදවත විවෘත කරගෙන ඔබ යටත් වෙලා ස්වාමීන් වහන්සේ වෙතට එනකොට උන්වහන්සේ මේ දේවල් පෙන්නන්න එන කොයි තැනද ඔබට වැරදුනේ කොයි තැනද ඔබ වචනයට විරුද්ධව ගියේ ඔබ දෙවියන් වහන්සේ කැමැත්ත නොකළේ ඔබ කැරලිකාරව සිටී කියලා. ඉතින් මේ දේවල් වලින් අපි නිදහස් වෙන්න ඕනේ. එහෙම නිදහස් වුනේ නැත්නම් ඔබට උන්වහන්සේගේ බලය අත්දැකීමෙන් ඉදිරියට යන්න බෑ. ඔබ එක තැන ඉන්න ඕනේ. ඒ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ ඉදිරියට යන එක ඔබ ඉහළට යන එක ඔබ සඵලත්වයට යන එක ඔබ ප්‍රීතියකින් ඉන්න එක මේකේ උන්වහන්සේ මෙතන निराහාරව සිටීමෙන් ඇඩීමෙන් වැළපීම කියන්නේ දිගටම එහෙම ඉන්න සලස්වන එක නෙවෙයි මේක තුල ඒ ප්‍රීතිය සමාධානය ජයග්‍රහණය භුක්ති විඳීම ඒක අත්දැකීම සමහර මට මේක කියද්දි මට මතක් වෙන සමහර ට්‍රීවිල් එහෙම තියෙනවා සමහර ට්‍රැක්ටර් සමහර වාහන තියෙනවා ටිකක් ස්ටාර්ට් කරන්න හරි අමාරුයි ට්‍රීවිල් වල තියෙන දෙන්නක් ගුවන් ඉදරේ ස්විච් එකක් ඇවිල්ලා තියෙනවා නමුත් ඉස්සර මට මතක ඇති අර ට්‍රීවිල් වල පොඩි ස්ට්‍රෝක් එකක් ඒකට මම හිතන්නේ නැත්නම් මොකක් කොහමරි මම දන්නේ හරියටම කියන දේ මේක මේ දෙතුන් පාරක් ගහන්න ඕනේ සමහරවිට 7-8 පාරක් ඊට පස්සේ තමයි ස්ටාර්ට් වෙන්නේ ඊට පස්සේ ආය ප්‍රශ්නයක් නැහැ ටිකට වෙන ඒ වගේ සමහර බයික් ඉස්සර තියෙනවා දැන් නම් මම හිතන්නේ ස්විච් වලින් ස්ටාර්ට් වෙනවා අර ඒ හැන්ඩල් එකේ ගහන්න ඕනේ මම හිතන්නේ කකුලේ 7-8 පාරක් ඊට පස්සේ තමයි ස්ටාර්ට් වෙන්නේ ඉතින් ඊට පස්සේ දිගට යන්න පුළුවන් ඉතින් ඒ වගේ මෙතන මේ ස්වාමීන් වහන්සේගේ අදහස මම කිව්වා නිරාහාර ඇඩීම වැළපීම කියන්නේ යටත් වීම කියලා ඉතින් මේ දිගටම අඩාඩ නිරාරව වැලපි ඉන්න එක නෙවෙයි මෙතන මේ අවස්ථාවේ දැන් දිගට අපි කාලයක් ආවා ඔව් දැන් මේ අවස්ථාවේ නිරාහාරව හැඩීමෙන් වැළපීමෙන් උන්වහන්සේට යටත් වෙලා ඊට පස්සේ උන්වහන්සේ හදවතින් උන්වහන්සේ වෙතට හැරිලා මේ උන්වහන්සේගේ කරුණාව දයාව ඒක අල්ලගෙන ඉදිරියට යන එක ජයග්‍රහණය කරන එක ඒක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ඊට පස්සේ දිගටම හඬමින් වැළපෙමින් දුක කියමින් පසුබට වෙමින් කේන්ද්‍රිකාගා ඉන්න එක නෙවෙයි අපි යටත් වෙලා උන්වහන්සේට හැරි ඇවිල්ලා උන්වහන්සේව අල්ලගන්න එක තමයි උන්වහන්සේ කැමැත්ත මුළු හදවත විවෘත කරලා උන්වහන්සේ තුල යැපීම උන්වහන්සේ තුල ඇදහිල්ල තියලා උන්වහන්සේගේ කරුණාව තුල ඉදිරියට යන එක අපි බලමු මේක තහවුරු වෙනවා ඉදිරි පදවලින් බලන්න මම කිව්වා ආදවත ඉරාගෙන නුඹගේ දේව ස්වාමීන් වහන්සේට හැරියල්ලා ඊට පස්සේ තියෙන මක්ටිසාද මේ ඇයි මෙහිම කියන්නේ හේතුව මක්ටිසාද උන්වහන්සේ දයාවන්ත වූ අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ merciful ඊට පස්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ gracious ඊට පස්සේ like kindness සමාවෙන් එතන kindness අනුකම්පාවෙන් පූර්ණ වූ ඉවසිලිවන්ත වූ slow to anger කියලා ඉංග්‍රීසි බයිබලයේ තියෙන ඒ වගේම ඉතා කරුණාවන්ත වූ gracious ඉතා කරුණාවන්ත වූ කියන එක කියලා මෙතන කියන ඉංග්‍රීසි බයිබලයේ එතකොට මේ ටික තියෙනවා rend your heart and not your garments and turn unto the Lord your God for he is gracious කරුණාවන්ත වගේම merciful දයාවන්ත slow to anger උන්වහන්සේ ඉවසිලිවන්ත and of great kindness ඉතා කරුණාවන්ත අනුකම්පාවෙන්
පූර්ණ වූ ඉවසිලිවන්ත වූ දයාවන්ත ඉතා කරුණාවන්ත වූ දෙවි කෙනෙක් කියලා කියනවා. ඉතින් බලන්න මෙන්න මේ දේවල් අපිට අත්දකින්න පුළුවන් අපි මේ දෙවියන් වහන්සේ කියන දේ කර උන්වහන්සේගේ විශේෂයෙන්ම මම කැමති මේ කරුණාව ගැන කියන කරුණාව නිදහස් වෙන්නේ අපි අපේ ශක්තියෙන් අපේ බලයෙන් අපේ නුවණින් අපි කරලා උත්සාහ කරලා අපි අපිට බැරි තැනක් අන්න එතෙන්දි තමයි දෙවියන් වහන්සේ කරුණාවෙන් නිදහස් වෙන්නේ. අපි නැත්නම් අපිට පුළුවන්කමේ අපි කරගෙන යද්දී අපි පුළුවන් දේවල් කරද්දී දෙවියන් වහන්සේ කරුණාව අපිට වැඩක් වෙන්නේ නැහැ. අපිට ඒ කරුණාව තේරුම් ගන්නවත් අපිට ඒ කරුණාවේ ප්‍රයෝජනයක් වෙන්නේවත් නැහැ. අපිට කරුණාව වැදගත් වෙන අපිට කරුණාව නිදහස් වෙන්නේ අපි අපේ ශක්තියෙන් අපි බලයෙන් උත්සාහ කරලා අපි ගමන යන්න try කරලා අපි අන්තිමට අපි නවතිනවා. අපි අතාරිනවා. අපි කියන ස්වාමීනි මට දැන් ඕනේ ඔබේ කරුණාව. මට දැන් ඔබගේ කරුණාව නැතුව බෑ. මට නිදහස් කරන ඔබගේ කරුණාව. මං ශක්තියෙන් උත්සාහ කරා මට බෑ. අන්න එතෙන්දි තමයි දෙවියන් වහන්සේ කරුණාව රිලීස් වෙන්නේ. ඒක නිසා ඒක ඔබ දැනගන්න ඕනේ. ඉතින් මෙතන මේ බලන්න කියලා තියෙන මක්නිසා දෙවියන් වහන්සේ දයාවන්ත වූ merciful උන්වහන්සේගේ දයාව ඉතාම අධිකයි. ඒක අද ඔබට අත්දකින්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ අනුකම්පාවෙන් පුරු compassion මේ උන්වහන්සේ අනුකම්පාවෙන් පුරු ඒ වගේම ඉවසිලිවන්ත වූ දෙවියන් වහන්සේ හරිම ඉවසිලිවන්ත slow to anger කියලා ඉංග්‍රීසි බයිබලයේ තියෙනවා. ඒ වගේම ඊළඟට අවසානයේ තියෙන ඉතා කරුණාවන්ත මේ උන්වහන්සේගේ කරුණාව ගැන කතා කරනවා. ඉතින් මේ සියල්ල ඔබට අත්දකින්න පුළුවන් මේ දෙවියන් වහන්සේට යටත් වෙලා පසුතැවිලිව උන්වහන්සේ වෙතට හැරී ආපුවම හැරී ආපුවම මේ උන්වහන්සේ කියලා තියෙන ගුණ උන්වහන්සේගේ ගුණාංග වලට අමතරව මීට වඩා මොනවද අපිට ඕනේ? ඇත්තම කියනවා දැන් මේ පරණ කිව්සේ මේ යෝවෙල් පොතේ මේක තියෙනවා මේ අලුත් ගිවිසුමටදී මේ පදයත් එක්ක මම මේ රහසත් මේ විශේෂ එළිදරව්වත් ඔබත් එක්ක බෙදා ගන්න කැමති. මේ කියවද්දි මට මේක ගැන කතා කරද්දි මට දෙවියන් වහන්සේ එළිදරව් කරන්නදී දැන් මේ දෙවියන් වහන්සේ ගුණාංග ගැන අපිට කියලා තියෙනවා. ඉතින් මෙහෙම වෙන්න පසුතැවිලි වෙන්න යටත් වෙන්න උන්වහන්සේට හැරෙන්න මේ ගුණාංග දෙවියන් වහන්සේ තුල තියෙන නිසා උන්වහන්සේ සමාව දීලා උන්වහන්සේ කැමති අපිට ජීවන නැවත දෙන්න අපි ඉදිරියට අරන් යන උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ උන්වහන්සේගේ ආත්මය අපේ බලයේ ශක්තිය නෙවෙයි උන්වහන්සේගේ ආත්මය අරන් යන්න කියලා. ඒ වගේම මේක නවගිවිසුමට එද්දී ඒ රහස මම ඔබත් එක්ක බෙදා ගන්න කැමති මේ ගුණාංග ඔබ තුලත් තිබිය යුතුයි. මන්දේකට හේතුව ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ නැවත උත්පාදනය වෙච්ච කෙනෙක්. ඔබ අලුත් බැවිල්ලා. ඔබ උන්වහන්සේ පිළියන ඔබ ක්‍රිස්තුස් වහන්සේ පැලඳගෙන ඉන්නේ. ක්‍රිස්තුස් වහන්සේ එතකොට ඒ වෙනකොට මේ වෙන මේ යෝවෙල් පොතේ පරණ කිව්වේ නෑ. නමුත් අලුත් කිව්සු වෙද්දී ඔබ මේ දැන් ඉන්න මේ කාලේ අද දවසේ වෙද්දී ක්‍රිස්තුස් වහන්සේ ඔබ වෙනුවෙන් කුරුසෙට ගිහිල්ලා ඉවරයි. උන්වහන්සේ ලේ වගුරුවලා පෞකාර ඔබ වෙනුවෙන් උන්වහන්සේ කුරුසෙට ගිහිල්ලා ඒ මේ පාපේ ශාපේ දරාගෙන ඒ වෙනුවෙන් මරණයට පත් වෙලා උන්වහන්සේ යස්ය පරාදල නැවට නැගිටලා ඉවරයි. එතන උන්වහන්සේ නිසා ඔබ ධර්මිෂ්ඨයි. උන්වහන්සේ නිසා ඔබ ශුද්ධයි. එතකොට ඒ ශුද්ධකම ධර්මිෂ්ඨකම ඔබත් මාත් පැලඳගෙන ඉන්නේ. එතකොට ඒ ක්‍රිස්තුස් වහන්සේ ඔබත් මාත් පැලඳගෙන ඉන්නේ. ශුද්ධාත්මයන්ස ඔබ තුල ඉන්න. එතකොට මේ දයාව, අනුකම්පාව, ඉවසිල්ල, ඒ වගේම කරුණාව ඔබ තුලත් තිබිය යුතුයි. ආමේන්. දෙවියන් වහන්සේ ඒක තමයි එළිදරව් කරන්නේ. ඉතින් ඔබ තුලත් මේක තිබිය යුතුයි. මේ තුල තමයි ඔබට ඉදිරියට යන්න පුළුවන්. මේ හැබැයි මේකට අපි යැපෙන්න ඕනේ. මේක ඔබට ඔබගේ ඔබ ඇතුළෙන්ම ඔබටම ඔබේ ශක්තියෙන් ඔබේ ප්ලෑන්ස් වලින් ඔබට නිෂ්පාදනය කරගන්න බෑ. මේක නිෂ්පාදනය කරගන්න දෙවියන් වහන්සේට යටත් වෙලා පසුතැවිලිව මුළු සිතින් උන්වහන්සේ වෙතට හැරී එන්න ඕනේ. මේ සියල්ල අත්දකින්න, මේ සියල්ල ලබා ගන්න. ඉතින් අද අපි තීරණයක් ගමු. ඔබ මොනවා කරන වාතාවරණයක ඉන්නවද? මම කිව්වා පවුලේ රැකියාවේ මේ සියල්ලේ සේවයේ ඒ සියල්ලේ අපි පොඩි බ්‍රේක් එකක් පොඩි මොහොතකට අපි එළියට එමු. ඒ දාගෙන ඉන්න කණ්ණාඩිය පොඩ්ඩක් අපි තියමු. රතු ඩිල් වෙන්න පුළුවන් එක අපි පොඩ්ඩක් තියමු. අපි
පොඩි මොහොත පොඩි බ්‍රේක් එකට එළියට ඇවිල්ලා ඒ කණ්ණාඩිය ගලවලා ඒ තියෙන ට්‍රැක් එකේ ඒ තියෙන ඒ අපි බැහැලා ඉන්නේ පෙට්ටියෙන් අපි බොක්ස් එකෙන් අපි එළියට ඇවිල්ලා අපි ස්වාමීන් වහන්සේ වෙතට හැරියෙමු. අපි පසුතැවිලිව අපි යටත් උන්වහන්සේට කාලයක් දෙමු. දීලා අපි බලමු උන්වහන්සේ එළිදරව් කරන්න ඔබටත් මටත් මොනවාගෙන්ද අපි හැරෙන්න ඕනේ, මොනවාගෙන්ද මේ උන්වහන්සේ හැරියෙන්න කියලා කියන්නේ, මොනවාද අපේ අඩුපාඩු, මොනවාද අපි වැරදුණු තැන්, මොනවාද අපේ කැරලිකාර ස්වභාවයේ තියෙන තැන්, මොනවාද අපේ පව්, මොනවාද ඇත්තටම උන්වහන්සේ අපි හිතුවට උන්වහන්සේගේ මේක කැමැත්ත කියලා ඇත්තටම මං කරලා තියෙන මගේ කැමැත්තනේ කියලා උන්වහන්සේ ඔබට එළිදරව් කරන්න යනවා. ඒක බලන් යද්දි උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි. ඉතින් මේ වගේ තැන් බොහොමයක් උන්වහන්සේ එළිදරව් කරන්නේ. මේක තමයි දෙවියන් වහන්සේ දුන්න විශේෂ පණිවිඩය. කිතුරුවන්ට සභාවට ඇදලිවන්ත ශුද්ධවන්තට දුන්න විශේෂ පණිවිඩය මේක තමයි. පසුතැවිලිව යටත් වීමට උන්වහන්සේ ආරාධනා කරනවා දැන්වත් කියලා. ඉතින් දැන්වත් ඔබට පුළුවන් මේ මම කිව්ව විදිහට මේ දෙයට සමන් දුන්නා වගේම මේ දේ ක්‍රියාවට දාන්න. මේ තුල පාඩුවක් වෙන්න යන්නේ නැහැ. මොකද මේක දෙවියන් වහන්සේගේ පණිවිඩයක්. මොකද මනුෂ්‍යයන්ගේ සමහර මනුෂ්‍යයන්ගේ තීරණ යෝජනා අපි කරපුවාම අපිට සමහරලට ලාභ වෙනවා, සමහරලට පාඩු වෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ ඉන්න වචනේ උන්වහන්සේ ඉන්න ඒ රෙම එලිදරව් නාසීන පණිවිඩ වලට අපි කී කරුණාම යටත් වුණාම ඒවා ක්‍රියාවට දාවම කවදාවත් පාඩු වෙන්නේ නැහැ. සියල්ල යහපතට උන්වහන්සේ ක්‍රියා කරනවා. අපිට සමාන මුලදි තේරෙන්නේ මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කියන්න හදන එක. නමුත් අපි යටත් වෙන තීරණයක් ගත්ත මොහොතේ ඒ සැනින් එතන සිට උන්වහන්සේ ක්‍රියාත්මක වෙන ස්වර්ගීය කවුල් මෙතන ඉවර වෙනවා. උඩ ආශිර්වාද දැනටම නිදහස්ල ඉවරයි. මම කිව්වා මේ දේශනා පටන් ගද්දි ඒ ඔක්තෝබර් මාසේ මේ දේශනාව මේ වචනේ අසන්නා වූ සියලුම දෙනා ආශිර්වාද ලබන්න. ඔබට ඔක්තෝබර් මාසේ බොහෝ සාක්ෂි එකතු වෙන්න යනවා. සුවයේ සාක්ෂි, බලයේ සාක්ෂි, සැපීමේ සාක්ෂි, බොහෝ දේවල් ආශිර්වාදයේ සාක්ෂි, බොහෝ දේ සාක්ෂි එකතු වෙන්න යනවා. මම කැමති අපේ සමග බෙදා ගන්න. මාත් සමග මිෂන් ක්‍රයිස්ට් සභාව මිෂන් ක්‍රයිස්ට් ෆැමිලි එකත් එක්කත් බෙදා ගන්න. මමත් කේන්‍යත් එක්කත් අපි ඔබ මේ සේවය කරන්න. ඔබට මේ දෙවියන් වහන්සේත් එක්ක ගමන ශක්තිමත් කරන්න. ඔබ තව දෙවියන් වහන්සේට ලං කරන්න, ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කරන්න පිණිස. ඔබ දෙවියන් වහන්සේ තව ලං කරලා ඔබට මේ ගමන පහසු කරන්න, ඇදහිල්ලට උදව් කරන්න. ඉතින් අපිත් කැමති ඒ තුල ඔබ ලබන්න ආශිර්වාද ගැන දැනගන්න. ඉතින් ඔබට පුළුවන් අපිටත් ඒ දේවල් ගැන දන්වන්න. ඉතින් මම හිතනවා මේ අද දවසේ මේ උන්වහන්සේ එළිදරව් කරා වූ විශේෂ පණිවිඩය තුල ඔබ ආශිර්වාද ලබලා තියෙනවා. ඉතින් ඒ නිසා ස්වාමීන් වහන්සේට ස්තුති කරනවට මම කැමති, ප්‍රශංසා කරනවට කාලයක් ගන්න, තීරණයක් ගන්න. මම දවස් 7ක් නිරාහාර ඉන්නවද, දවස් 5ක්ද, දවසක්ද, සතියක්ද, මාසයක්ද, දවස් 21ක්ද, නැත්නම් දවසේ මේ කාලේ මම ස්වාමීන් වහන්සේට දෙන්න යනවා. මම පසුතැවිලි යටත් මුළු හදවතින්ම මම හැරෙනවා ස්වාමීනි, මට පෙන්නන්න මගේ රැකියාවේ, මගේ පවුලේ, මගේ ජීවිතේ මොනවාද අඩුපාඩු, මොනවාද තැන්ක්ස් ස්වාමීනි, මොකද්ද මේ පණිවිඩ වාසි කියන්නේ යන්නේ කියලා. ඒක මම නෙවෙයි, ඒක එළිදරව් කරන්නේ මම උන්වහන්සේ දීපු පණිවිඩය දෙනවා. ඒක තුල ඔබට අවශ්‍ය කාරණේ උන්වහන්සේ එළිදරව් කරන්න. පණිවිඩය මම ඔබට දුන්න, මඟ පෙන්වීම දුන්නා. එතනින් එහාට බලවත් දේ කරන්න යන්නේ, ආශිර්වාද දෙන්න යන්නේ දෙවියන් වහන්සේ. ඒක මම නෙවෙයි දෙන්නේ, ඒක දෙවියන් වහන්සේ දෙන්නේ. හරියට අපිට කියලා තියෙන සුභාරංචිය ප්‍රකාශ කරන්න, නමුත් ගැලවීම දෙන්නේ අපි නෙවෙයි. ගැලවීම දෙන්නේ දෙවියන් වහන්සේ. ඔබටත් කරන්න තියෙන ඔබ බය නැතුව සුභාරංචිය ප්‍රකාශ කරන්න, මේ good news එක කියන්නේ යේසුස් වහන්සේ කියන මිනිස්සුන්ට අඳුරලා දෙන්න, පොඩි හෝ සාක්ෂියක් මිනිස්සුත් එක්ක බෙදා ගන්න. දෙවියන් වහන්සේ තමයි බලවත් දේ කරන්නේ. ගැලවීම දෙන්නේ, ඒ තුල ක්‍රියා කරන්නේ, හාස්කම් කරන්නේ ඔබ නෙවෙයි, දෙවියන් වහන්සේ. ඒක නිසා පොඩි දේ ඔබට පුළුවන් දේ ඔබ කරන්න, බැරි දේ, ලොකු දේ, බලවත් දේ දෙවියන් වහන්සේ කරනවා. ආමේන්, හලෙලූයා. ඉතින් අද ඉරිදා දවසේ මම කිව්වාගේ දෙවියන් වහන්සේගේ ශුද්ධාමාස කනකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මලවුන්ගේ නැගිටවන ලද්දා වූ ඉරිදා දවසේ සතිය පළවෙනිදා දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ බලවත් දෙයක් කරලා තියෙනවා, කැඳවලා තියෙනවා. ඉතින් ඔබ තෝරගන්න මේ කැඳවීම තුළ ඔබ දෙවියන් වහන්සේ තුළ මොකද්ද කරන්න ඕනේ කියලා. ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. මේ ඔක්තෝබර් මාසයේ දෙවියන් වහන්සේට ලං වෙන්න, පසුතැවිලි වෙන්න, යටත් වෙන්න, හැරි උන්වහන්සේ වෙතට එන්න, හැරි උන්වහන්සේ වෙතට එන්න, හැරි උන්වහන්සේ වෙතට turn and come back to the Lord, and the Lord will do the rest.
the Spirit of the Lord, Spirit of God, the Holy Spirit will take you, lift you high, take you forward. දිවනාසේ බලවත්දයක් ඔබේ ජීවිතේ කරන්න යනවා. කරලා තියෙනවා, ඉදිරියටත් කරන්න යනවා ඊට වඩා මහත් බලවත් වූ දේ. මේ දේවල් මේ ආශිර්වාද අත්දකින්න විඳින්න මේ තුල ඔබට ජයග්‍රාහී දවසක්, ජයග්‍රාහී සතියක්, ජයග්‍රාහී මාසයක් මම ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේගේ සෙනඟ ඇදහිලිවන්තයන් ශුද්ධවන්තයන් වන ඔබ සියලුම දෙනාට ඔබට ආශිර්වාදලත් සතියක්, දවසක්, මාසයක් යේසු පිහිටයි.